පොඩි දෙයක්නේ කරේ. Right. Again, I would like to say good evening to everybody. Right. Really I forgot to record our session. No harm. So only a few minutes. So let's start from now. Batangamu. All of you know the meaning of these words. First one is where. Where කියන්නේ කොහේද? Then after that why. And what is the meaning of the word why? ඇයි කියන එක. ඊළඟට how. How කියන එක තේරුම ගන්න. කොහොමද කියන එකනේ. කොහොමද ඊළඟට දරුවනේ which මොකද which කියන්නේ මොන එකද which කියන්නේ මොකද්ද මොන එකද දැන් අපි හිතමු ඔව් දැන් දේවල් අපි හිතමු 3 4ක් තියෙනවා මෙහෙම දැන් මේක ගාම තේරුම් ගන්න අපි හිතමු right you can see nice pictures I can draw very well so you can see nice cars on the board this one is Chetanas චේතනාගේ කාර් එක හරිද Chetana's car this one is මේක ඇවිල්ලා දුලත්මීස් car දුලත්මී පොඩි හින්දා පොඩි කාර් එකක් තියෙනවා හරිද දුලත්මීස් car right අපි දාමු මේක අපි දාමු බලන්න මේක අපි දාමු සෙනුදුගේ කාර් එක සෙනුදීස් this one is Jihansa's Jihansaගේ කාර් එක right there are 4 cars and I have named them right then imagine this situation someone comes here right and he doesn't know the owners of these cars right so he would like to know the owner of this car the owner of this car the owner of this car or the owner of this car මේ කාර් හතරක් තියෙනවා මේක කවුරු අයිතිකාරද ඔය මොකක්වත් දන්නේ නැහැ හරිද ඒ වුණාට එයා දන්නවා මේ ඊතර එක කාර් එකක් අපි හිතමු ජිහන්සගේ කියලා හරිද හරිද ඉතින් එහෙනම් එයාට අහන්න වෙනවා මෙතනින් අහන්න වෙන්නේ මොකද්ද මොන කාර් එකද ජිහන්සගේ කොහමද අහන්නේ වෙන්නේ මොකද්ද අපිට ගන්න වෙන ක්වෙස්චන් වර්ඩ් එක අපිට what කියන එක මොකද්ද පුතේ ගොඩක් ගොඩක් වෙලාට ඔයගොල්ලෝ ගන්නේ what කියන එකනේ හරිද මෙතන පුතේ what කියන එක නෙවෙයි මේ වගේ තැන් වලට අපි දාන්න ඕන which කියන එක which එහෙනම් මොන කාර් එකද which car කොහමද අහන්නේ මොන කාර් එකද කියලා which car is Jihansa's කොහමද අහන්නේ which car is Jihansa's ජිහන්සාගේ කාර් එක මොකද්ද in the same manner you can ask චේතනාගේ කාර් එක මොකද්ද which car is Chetana which car is Chetana's මොන කාර් එකද චේතනාගේ right ඔන්න ඔය වගේ තැන් වලදී ඔය which කියන එක අපිට ඕන වෙනවා මොන හරි දේවල් ටිකක් තියෙනවා ඒකේ මොන එකද කියලා අහන තැන් වලදී which කියන එක ඕන වෙනවා ඊට පස්සේ what ඒක දන්න ඕගොල්ලෝ මොකද්ද කියන එක ඊළඟට when කියන එක කියන්නේ කවද්ද නැත්තම් මොන වෙලාවෙද කියන එක ඊළඟට who කියන්නේ කවුද ඊළඟට how much කියන එක අහන්නේ කොපමණ ප්‍රමාණයක්ද කොපමණ මුදලක්ද සංඛ්‍යාත්මක දෙයක් කියන තමයි how much කියන එක අහන්නේ බලමු එහෙනම් ගැළපෙන දේවල් නේද බලන්න එහා පිටුවත් එක්ක හරි ඕගොල්ලෝ ලියන කරනවද මේක ඉක්මනට ඇක්ටිවිටි 10 කියලා A කියලා මේ සිම්බල් මොනවත් අඳින්න අවශ්‍ය නැහැ A කියන එකට ගැළපෙන්නේ මොකද්ද B කියන එකට ගැළපෙන්නේ මොකද්ද C කියන එකට ගැළපෙන්නේ මොකද්ද D කියන එකට ගැළපෙන්නේ මොකද්ද E මොකද්ද F මොකද්ද G H මොකද්ද කියලා දාන්න පුතේ ඉක්මනට දාන්න ඒකත් කරලා ඇක්ටිවිටි 11 එකත් කරන්න ඉක්මනට ඇක්ටිවිටි 11 එකේ වාක්‍ය දෙකම ලියන්න ඕනේ හරිද වාක්‍ය දෙකම ලියන්න ඕනේ
අපි උත්තර ටික විතරක් දාමු නේ. නැත්තම් මේක ලියන්න ගියොත් ගොඩක් වෙලා යනවා. right. උත්තර ටික විතරක් දාමු පුතේ. ඔයගොල්ලන්ට මම මේක කියලා දෙන්න. ඔයගොල්ලොත් ඉතින් තව පාරක් බලලා හොඳට මේ ප්‍රැක්ටිස් වෙන්න. හරි. කරන්න ඉක්මනට විනාඩි 5යි දෙන්නේ. I'll give you only 5 minutes to complete these two. මේ දෙක කරන්න විනාඩි 5ක් ඇති. right. ඉක්මනට කරන්න. සර් මට ඉක්මන නැතුව දැන් කට් වුණා. මොකද්ද සර් කරන් දුන්නේ? කරන්න පුතේ 50 අච්චුපත අරගෙන 54 වෙනි පිටුව පෙරලා ගන්න. ඊට පස්සේ ඒකේ 55 වෙනි පිටුවත් පෙරලා ගන්න. දෙක දෙපැත්තනේ තියෙන්නේ. හරිද? ඒකේ ඇක්ටිවිටි 10 එක. 10 එකේ සිම්බල්ස් ටිකක් තියෙනවා. ඒ සිම්බල්ස් ටිකට අදාළ දේ තමයි මෙහා පැත්තේ වචන ටික තියෙනවා. බලමු මේ වචන ටිකත් එක්ක ගැලපෙන්නේ මොකද්ද කියලා. right. දුලත්. I have done sir. right good. දුලත් මේ කියලා දෙන්නම් පුතේ හොඳේ. දුලත් මේ කියලා දෙන්නම්. ඒක ආපහු කියලා දෙන්නම්. Thanks. හරි. හරි බලමුද එහෙනම්? හරි. ඉස්සෙල්ලා පුතේ ඇක්ටිවිටි 10 එක බලමු. දැන් ඔයගොල්ලන්ට මම ආපහු කියලා දෙන්නම්. මේක ටිකක් කල්පනා කරලා කරන්න ඕන වැඩක්. මෙතන තියෙනවා නේද symbols ටිකක්. These are some symbols. Right? Then in page number 55 there are some words related to these symbols. මේ page 55 එකේ වචන ටිකක් තියෙනවා question words ටිකක් මේවට අදාළයි. ඉතින් අපි බලන්න ඕන තෝරගන්න පොඩ්ඩක් කල්පනා කරලා ඒ කියනකට ගැලපෙන්නේ මෙතනින් මොන වචනද කියලා. තේරුණාද? right. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා කරන්න ඕන මේ වචන ටික ඉස්සෙල්ලා ලියා ගන්න ඕන එකක් යට එකක්. ඊට පස්සේ මෙතනින් පොඩි ස්තනක් තියලා ඉඩක් තියලා ස්පේස් එකක් ඊළඟට ඒකට ගැලපෙන රූපේ නැත්තම් සිම්බල් එකේ හරිද A ද B ද C ද D ද අන්න මේ විදිහට දාන්න ඕන. right. බලන්න පුතේ පළවෙනි එකේ where. මට කියන්න where කියන එකට ගැලපෙන රූපේ මොකද්ද? where කියන්නේ කොහේද කියලා. හරි. මොකද්ද ගැලපෙන රූපේ? දැන් ඔන්න ඔයගොල්ලන්ට පේනව නේද B කියන එකේ මේ පැත්ත තියෙනවා මේ පැත්ත මෙහෙම තියෙනව නේද? දැන් මේ මිනිස්සයා කල්පනා කරනවා මෙහෙද. එහෙනම් මොකද්ද ගැලපෙන රූපේ? ඔයා කියන එකට B. B නේද?
B කියලා ලියපු දරුවා දුස්සන්. B කියලා ලියපු දරුවෝ. right they are very good. හොඳයි. ඊට පස්සේ අපි බලමු y කියන එකට ගැලපෙන එක මොකද්ද කියලා. හරිම ලේසි ඒක නම්. ඈ y කියන එකට ගැලපෙන්නේ මොකද්ද? කියන්න බලන්න. ආ C very good. C කියන එක පුතේ. C y ඔව් C. y කියන එකට ගැලපෙන්නේ අර ඇඟිල්ලත් මෙහෙම තියාගෙන නේද කල්පනා කර කර ඉන්නවා. ඇයිද මෙහෙම වුනේ නේද? අන්න ඒ වගේ අයිඩියා එකක් එන්නේ. හරි. ඊට පස්සේ how කියන එකට මොකද්ද ගැලපෙන්නේ? F how කියන F ඔව් how කියන එකට ගැලපෙන්නේ f කියන එක. දැන් මේ දෙන කල්පනා කරනවා කොහොමද මේ තියෙන පොඩි නිකන් අර මේ අර මේ පොඩි පසල් එකක් නේද? ඒ කියන්නේ ඔය කෑලි කපලා එතෙන්ට හරියට මැච් කරලා අර මේ ජිග්සෝ පසල් එකක් අන්න ඒ වගේ එකක් තියෙන මේ. හරි. ඉතින් මේක මොකද්ද කොහොමද මේක කරන්නේ? අන්න එහෙම දැන් එයා හිතනවා. එතකොට ඉතින් how කියන එක තමයි ගැලපෙන්නේ. right. ඊළඟට පුතේ which කියන එකට. මොකද්ද which කියන එකට ගැලපෙන්නේ? G ඔව් G කියන එක දාන්න පුළුවන් නේද? G කියන එක. ඔතන කමීස කීපයක්ම තියෙනවා. මොන කමීසේද මොන එක ගන්නවද? අර ඒ අදහසින් තමයි ඒක ගැලපෙන්නේ. right. ඊළඟට what කියන එකට ගැලපෙන්නේ මොකද්ද? what කියන එක. A කියන එක නේද? what කියන එකට ගැලපෙන්නේ මොකද්ද කියලා. හරිද? ඊට පස්සේ when කියන එකට ගැලපෙන්නේ මොකද්ද? H H කියන එක. කවද්ද කියලා නේද අහන්නේ? ඔව්. එහෙනම් H කියන එක. right. ඊට පස්සේ who කියන එකට ගැලපෙන්නේ? E ඔව්. E කියන එක. කවුද කියලා නේද? who. right. The next one how much. මොකද ගැලපෙන්නේ? D කියන එක නේද? සල්ලි ප්‍රමාණයක් ගැන අහන්නේ. how much. right. එහෙනම් ඔක්කොම ටික හරි නේද? හරි නේද? yes sir ඔව්. sir ඔක්කොම හරි හරි පුතේ. right. අපි යන් activity 11 එකටත් යනවා. හරි sir හරි අපි activity 11 එකටත් යන් ඔය ගාම. එකත් අපි කරමුකෝ ඉක්මනට. හරි. බලන්න පුතේ fill in the blanks with question words. fill in the blanks with question words. දැන් අද කරන පාඩමේ කොටසක් තමයි මේක. බලන්න මේකේ තියෙන මුලින්ම හිස් තැනක් does your father work? does your father work? does your father work කියන්නේ තාත්තා වැඩ කරන්නේ කොහේද කියන එක තමයි අහන්නේ. අන්න බලන්න ඒකේ උත්තරේ දීලා තියෙනවා he works in the post office. sir where කියන එක නේද ගැලපෙන්නේ? sir ඔව් කියන්නේ. කියන්න පුතේ. දැන් මම ආවේ ඔව්. මොනවද sir කරන්නේ අපි කරන්නේ පුතේ ටෙක්ස්ට් බුක් එකේ 55 වෙනි පිටුවේ අර question words ටිකක් තියෙනවා. where, why, how, which, what, when, who, how much කියලා. ඒකට ගැලපෙන symbols ටිකක් තියෙනවා. අපි ඒක දැන් මේ සාකච්ඡා කරා. හරිද? ඊට පස්සේ ඊට යට එක activity 11 එක. right එතන ඉඳන් කරන් යන්න. හරිද? මේක ඔයා homework එකක් විදිහට කරන්න. හරිද පුතේ? right. මට කරන්න බලන්න මම පළවෙනි එක කිව්වා. පළවෙනි එක මොකක්ද දෙන්න ඕනේ? where කියන එක where sorry දැම්ම නේද where කියන එක හරිද? sorry ඇහෙන්නේ නැහැ පුතේ. I have done my work sir right very good. okay let's see බලමු අපි පළවෙනි එකට where නේද ගැලපෙන්නේ? yes sir right good. if you have put where here so put a tick. again tick කරගන්න. right ඊට පස්සේ do you usually have for dinner? මම මේක කියලා දුන්නා මට මතකයි. මොනවද ඔයා සාමාන්‍යයෙන් රෑ කෑමට ගන්න? මොකක්ද දෙන්න ඕනේ? what කියන එක. very good. what do you usually have for dinner? right good. we have rice and curry. අපි සාමාන්‍යයෙන් ව්‍යංජන බත් ඕවා තමයි රෑට කන්නේ. හරිද? ඊට පස්සේ හිස් තැනක් grows these beautiful flowers. my sister does. මොකක්ද දෙන්න ඕනේ? who. කවුද මේ ලස්සන මල් වවන්නේ ගෙදර? හරිද? කවුද මේ ලස්සන මල් ගෙදර වවන්නේ? එතකොට අහන්නේ who grows these beautiful flowers? who grows these beautiful flowers? very good. ඊට පස්සේ fourth one. right. does it snow here?
මොකද්ද පුතේ එන්න ඕනේ? where එයා නෙවෙයි. when බලන්නකෝ කාලයක් ගැන අහන්නේ. ඒකේ උත්තරේට තියෙන එක බලන්න. in January and February. පෙබරවාරි මාසේ ඒ වගේම ජනවාරි මාසේ. in January and February. ජනවාරි මාසේ පෙබරවාරි මාසේ. එහෙනම් මොකක්ද අහන්න ඕන? කවද්දටද සාමාන්‍යයෙන් මේ පැත්තට හිම වැටෙන්නේ? So, how to ask this question? When does it snow here? In the same manner, ask කොයි කාලෙටද මෙහෙට වහින්නේ? කොහොමද ගහන්නේ? when does it rain here? When does it rain here? When does it rain here? කටහල කියන ඔක්කොමලා. When does ඔව් ගෙදර මේ here? ඔව්. When does it rain here? Right. ඊට පස්සේ දරුවනේ අපි ඊළඟට යන්. Do they go to work? Do they go to work? උත්තරේ තියෙනවා බයිකා කියලා. අහන්නේ මොකද්ද? කොහොමද? How? කොහොමද? මොකද්ද? How? Oh, how do they go to work? The answer is how. How do they go to work? මෙහෙම තියලා හරි දාගන්න. by car. car එකෙන් තමයි යන්නේ. කොහොමද වැඩට යන්නේ කියලා. ඊට පස්සේ 5 වෙනි එක right. මොකක්ද දෙන්න ඕන පුතේ? Why? why නේද? Why are you waiting here? අයියෝ මෙතෙන්ට වෙලා ඉන්නේ. Why are you waiting here? අයියෝ මෙතෙන්ට වෙලා ඉන්නේ. හරිද? එහෙනම් මොකද්ද උත්තරේ? උත්තරේ තියෙනවා for the bus. බස් එක එනකන් තමයි මෙතෙන්ට වෙලා බලාගෙන ඉන්නේ. හරි. right. අපි මේ වගේ වාක්‍ය ටිකක් ලියමු නේද? හරි? අපි වාක්‍ය ටිකක් ලියමු ඉක්මනට. උත්තරේ කියන්න පුළුවන්ද? 6 වෙනි එකට. Why are you waiting here? මේ තියෙන පුතේ. Why? Why are you waiting here? යා මෙතෙන්ට වෙලා නැවතිලා අපි බලන් ඉන්නේ. for the bus. බස් එක එනකන් තමයි බලන් ඉන්නේ. වෙන මොකටවත් නෙවෙයි. හරි? right. Right now take out your grammar book. දැන් පොඩ්ඩකට ගන්න පුතේ ඔයගොල්ලන් grammar book එක. Last week we discussed about simple present or present simple, and I have already explained you how to make questions and how to write negative sentences using do and does. මේ සතියේ කියලා දුන්නා නේද do does කියන එක දාලා කොහොමද negative form එක හදන්නේ question form එක හදන්නේ කියලා දුන්නා නේද? හරි. චලනි කියන පුතේ අපි do හරි does හරි දානකොට පටන් ගන්නකොට විශේෂයෙන්ම අපි does එකක් තමයි මේක පටලව ගන්න. right. අපිට ඕනේ ක්‍රියාපදයේ මොන ක්‍රියාපද ස්වරූපයේද? ඒක වචන. ඒක වචන දාලා හරියනවද? දැන් අපිට මෙන්න මෙහෙම. ඔන්න මම මේ අහන එක තවත් සරල කරන්නම්. මට පුළුවන් ද does එක මේ watches කියන ක්‍රියාපදේ පාවිච්චි කරන්න. Can I use this with does? පුළුවන්ද? බෑස්. බෑ. මොකද්ද මට පාවිච්චි කරන්න වෙන්නේ? plural. watch කියන එක නේද? right? එහෙනම් does ආවනම් does එක පාවිච්චි කරන ප්‍රශ්න හදන්න, negative form එක හදන්න. එතකොට අපිට watches කියන එක පාවිච්චි කරන්න බෑ. අපිට පාවිච්චි කරන්න වෙන්නේ watch කියන එක. හරි නේද? ඊසතියව කියලා දුන්නා නේද? ඔව් සර්. ඔව් කියලා දුන්නා. ඉතින් අමතක කරන්න බෑ. ඊට පස්සේ දැන් අද කියලා දෙන්නේ පුතේ මෙන්න මේ WH වලින් පටන් ගන්න ප්‍රශ්නත් එක්ක අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා මේකේ ප්‍රශ්න හදනවා. හරිද? right. ඉස්සෙල්ලා මම වාක්‍ය ටිකක් එක මේක කරන්නම්. එතකොට ඔයගොල්ලන්ට පහසුවෙන් මේක ඉගෙන ගන්න පුළුවන්. right. ඉස්සෙල්ලා මෙන්න මේක ලියන්නකෝ. ලියන්න පළවෙනි වාක්‍ය. ඇය සර්කල් ලියා ගන්නද? ලියාගන්න. මම මේ පොඩි නිකන් පොඩ්ඩක් මතක් වෙන්න මේක වාක්‍ය දෙකක් තුනක් ලියලා තමයි ද ප්‍රශ්න හදන්න යන්නේ.
ඊළඟට ඊට යටින් සර් බෝඩ් එක පැහැදිලි නෑ. පළවෙනි වාක්‍ය ඇය අන්නාසි වලට කැමති නැහැ. දෙවෙනි එක ඇය අන්නාසි වලට කැමතිද? ඔය දෙක ලියන්නකෝ ඉස්සෙල්ලා. සර් ඒක ඉංග්‍රීසියෙන් ලියන්න ඉඩ තියන්න ඕනද? ඔව් ඉංග්‍රීසියෙන් ලියන්න. ඔයගොල්ලෝ තනියෙන් ලියන්න ඕනේ මේ දෙක. මං අපහැදිලි තැනක් තියෙනවා කියලා දෙන්නම්. ඔයගොල්ලෝ ලියන්න එතක. සර් ඔය දෙකට දෙකම ලියා ගන්න ඕනේද ඉංග්‍රීසියෙන් කියන එකත් එක්ක? ඔව් පුතේ මේ දෙකම ලියන්න ඕන. I have done my work, sir. හරිද? I have done my work, sir. සර් මම චරණි සර් මම වැඩ කැම් එකට පෙන්නන් ඉන්නේ සර්. I Correct, have correct. done my work, sir. රයිට් චරණී පෙන්නන්න. පොඩ්ඩක් ඉන්න. I have done my work, sir. තවටියක් පොඩ්ඩක් කිට්ටු කරන්න. ඩෙස් කියන එක පුතේ වැරදි ලියලා තියෙනවා DOES. ඒක පොඩ්ඩක් වරද්දලා ලියලා තියෙනවා හරි? Does she like pineapple? ඒක හරි. එකක් වරද්දලා තියෙනවා. උඩ එක වැරදි. හරි? රයිට් චරණී හරි. හරි පුතේ. රයිට් ඊට පස්සේ තව කවුද ලිව්වේ? චේතනා ලිව්වද? චේතනා have you already finished? I have done my work, sir. No, she doesn't like pineapple. no කියන එක අවශ්‍ය නැහැ. හොඳයි? Does she like pineapple? හරි. පළවෙනි එකේ no කියන එක කපන්න. රයිට් අපි බලමු. හරිම ලේසි වාක්‍ය දෙකක් දුන්නේ. ගොඩක් කට්ටිය මේ පටල ගන්න එපා මේවා. හරි.
බලමු පළවෙනි පුතේ. ඇය අන්නාසි වලට කැමති නෑ. දැන් ඔක්කොම දන්නවා ඇයට කියන්නේ කොහොමද? he. හරි කැමති නෑ කියන්නේ කොහොමද? does not like. does not like කියන්නේ කැමති නෑ. එහෙම නැත්නම් doesn't like. අන්නාසි වලට කියන්නේ pineapple. හරිද? So we can say she does not like pineapple or she doesn't like pineapple. Both are correct. Right? Then after that, second one, ඇය අන්නාසි වලට කැමතිද? It is a question. So we have to take does at the beginning of the sentence. So I have to write does here. And after that, does she like pineapple? Right? As it is a question, I have to put the question mark. Right? Those who have written like this, please raise their hands. මේ වගේ ලියපු දරුවෝ අත උස්සන්න. හරි හොඳයි. What about Senudi? Right, good. Saniru? Right, good. Then the Dinika. Vilatni හොඳයි. මල්ෂාන් මොකද පුතේ වැරදුනේ? වැරදුනාද මොනවා හරි? Right. එහෙනම් අපි ඊටු ටිකට යන්න. හරිද? හරි. ඊළඟට ලියන්න පළවෙනි ප්‍රශ්නේ. ලියන්න මෙහෙම. මෙන්න මෙහෙම ලියන්නකෝ. ඔයා ලියන්න. ඔයා උදේ කෑමට සාමාන්‍යයෙන් ගන්නෙ මොනවද? ඔයා උදේ කෑමට සාමාන්‍යයෙන් ගන්නෙ මොනවද? right second one දෙවෙනි එක ඕනනම් රූල් දෙකක් තුනක් ඉඳ තියන්න. එහෙම නැත්නම් ලියාගෙන ගිහලා පස්සේ වාක්‍ය ටික ලියන්න. right ඊට පස්සේ ඔයා කොහෙද ජීවත් වෙන්නේ? ඔයා උදේ කෑමට මොනවද ගන්නෙ? හරි. අපි අහනවනේ එහෙම සාමාන්‍යයෙන් ඔයා උදේට මොනවද කන්නේ කියලා. නේද? සමහරක් අය ඉතින් එක උත්තර දෙනවා. right ඒ වගේ තමයි ඊළඟ දෙවෙනි එක ඔයා කොහෙද ජීවත් වෙන්නේ? ඊළඟ ලියන්න. ඇයි ඔයා හේ යන්නේ? ඇයි ඔයා හේ යන්නේ? ඊට පස්සේ කවුද මේක ක්‍රියාත්මක කරවන්නේ? සර් ක්‍රියාත්මක කරනවා කියන එකට ඉංග්‍රීසි වලින් කියන විදිය බෝඩ් එකේ ලියන්න පුළුවන්ද? හරිද? ඔපරේට් කියන මොනවද දෙයක් ක්‍රියාත්මක කරනවා. අපි හිතුව මැෂින් එකක් කියලා. සමහර මැෂින්ස් තියෙනවා ඒක පුද්ගලයෙක් ඉන්නවා. එයා තමයි ඒක ඒ යන්ත්‍රය ක්‍රියාත්මක කරවන්න දන්නේ. ඒක එයාට තමයි ට්‍රේනින් කරලා තියෙන්නේ. ඒක ඒ වගේ වෙලාවට අපි අහනවා කවුද මේ මැෂින් එක ඔපරේට් කරන්නේ? අන්න ඒ අදහසින් ඒ වගේ වෙලාවට අපිට කියන්න පුළුවන්. ඔබට right ඊට පස්සේ ලියන්න ලංකාවේ බැංකු
ලංකාවේ බැංකු එහෙ කියන ඉංග්‍රීසි වර්ඩ් එක මොකද්ද? මොකද්ද පුතේ? එහෙ කියන එකට ඉංග්‍රීසි වර්ඩ් එක අයියෙන් කියන්නේ. එහෙ කියන එකට ඉංග්‍රීසි වර්ඩ් එක මොකද්ද? ඒත් මට තේරුන්නේ නැහැ. පැහැදිලි නැහැ. එහෙ කියන එකට ඉංග්‍රීසි වර්ඩ් එක මොකද්ද සර්? එහෙ එහි. here කියන එක පුතේ. here කියන්නේ මෙහි. කියන්නේ මෙහි නෙමෙයිද? මෙහි. මෙහි here කියන්නේ there කියන්නේ එහි. there කියන්නේ එහි. එතකොට here and there කියන්නේ එහි මෙහි. ලංකාවේ බැංකු ලංකාවේ බැංකු ආරම්භ වන්නේ ඒ කියන්නේ පටන් ගන්න කීයටද? හරිද? අන්න ඒ අදහසට එන්න ඕන. right. ඊළඟට ලියන්න. right. ඇයි ඔයා නියපොතු හපන්නේ? ඇයි ඔයා නියපොතු හපන්නේ? ඇයි ඔයා ඔයාගේ නියපොතු හපන්නේ? ඊළඟ ලියන්න. කවුද වයලීනය වාදනය කරන්නේ? කවුද වයලීනය වාදනය කරන්නේ? සර් ඔව්. ඔයා නියපොතු හපන්නේ කියන වාක්‍යයෙන් පස්සේ මොන වාක්‍යද? පුතේ හයියෙන් කතා කරන්නකෝ. මට ඇහෙන්නේ ඇයි ඔයා නියපොතු හපන්නේ කියන වාක්‍යයෙන් පස්සේ මොකද දුන්නේ? නැහැ. ඇයි ඔයා නියපොතු හපන්නේ කියන වාක්‍යයෙන් පස්සේ මොකද දුන්නේ? කවුද වයලීනය වාදන්නේ? අන්න ඇහුණා නේද? කවුද? කියන්න පුතේ. කවුද වයලීනය වාදනය කරන්නේ? ඔව් කවුද වයලීනය වාදනය කරන්නේ? how many sentences are there පුතා? Chalani, how many sentences are there? 7 sentences. 7. Okay, I'll read out the 8th one. අටවෙනි එක කියන්නම්. ඔයා මෙහෙම ලියන්න. ඔයා කොහොමද මේක කරන්නේ? ඔයා කොහොමද මේක කරන්නේ? ඔයා කොහොමද මේක කරන්නේ? ඔයා කොහොමද මේක කරන්නේ? අපි ওই වාක්‍ය ටික ලියමු. මාත් ඔයගලන්ට උදව් කරන්නම්. මේක ටිකක් ඔයගලන්ට තාම ටිකක් නුහුරු ගතියක් තියෙන නිසා මෙහෙමයි පුතේ කරන්නේ. දැන් මම මේ එකක් කියලා දුන්නායින් පස්සේ ඔයගොල්ලෝ ඒක වගේ තව වාක්‍ය 5ක් 6ක් තනියම හදාගන්න. තේරුණාද? හරිද? එතකොට තමයි ඔයගොල්ලන්ට ඒක හොඳට ප්‍රැක්ටිස් වෙන්නේ. නැත්තම් මේ ටික විතරක් ලියලා නිකන් ඉඳියොත් ඉතින් ආපහු මේ ප්‍රැක්ටිස් වීමක් වෙන්නේ නැහැ. හරිද? So using these structures you can make 5 or 10 or more sentences as you wish. Right? It will be very useful for you to enhance your speech as well as it will be very useful for you to any other activities. That means to write, to speak, right? It will be very useful. ඒක නිසා ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න තව ටිකක් හදාගන්න තනියම. එමයි වැඩ කරන දරුවෝ. right. අපි යන් එහෙනම් මම පොඩ්ඩක් මේක කියලා දෙන්නම්. මේක ටිකක් අමාරු නිසා, මේක ටිකක් නුහුරු නිසා. right. අපි යන් පුතේ පළවෙනි එකට. කියන්න මට පළවෙනි වාක්‍යය. ඔයා උදේ කෑමට සාමාන්‍යයෙන් ගන්න මොනවද? කෑමට සාමාන්‍යයෙන් ගන්නේ මොනවාද? ඔව් කියන්න මොකද්ද මේක තුළ මේ ප්‍රශ්න අහන්න ගන්න වචනේ මොකද්ද වෙන්නේ අපි? මොනවද කියලා නේද අහන්නේ? මොකද්ද? what. ඔව් ඊට පස්සේ එන්න ඕන මොකද්ද පුතේ? youth එක්කනේ යන්නේ. එහෙනම් දාන්න වෙන්නේ do නේද? හරි. ඊළඟට what do you
සාමාන්‍යයෙන් කියන්න අපිට පුළුවන් මොකද්ද? usually usually එහෙම නැත්නම් normally ඔය වගේ දාන්න. what do you usually ඊට පස්සේ have Have for for breakfast. breakfast ඔව්. දැන් හැමෝමල කියන්න බෑ. what do you usually have for breakfast what do you usually have for breakfast? usually have what do you usually have for breakfast? හරි. ওই විදිහටම දැන් ඔන්න මම එක දරුවෙකුට කියනවා තව යාළුවෙක්ගෙන් අහන්න කියලා. right. අපි කියමු බලන්න. සෙනුදි අහන්න බලන්න චලනිකෙන්. චලනියෙන් අහන්න චලනි ඔයා මේ සාමාන්‍ය රෑ කෑමට මොනවද කන්නේ කියලා. What does Chalani usually have for dinner? එහෙම නේ පුතේ. දැන් චලනිගෙන් ඒවා ප්‍රශ්න අහන්නේ. අන්න එතකොට කොහොම යන්නේ? එතකොට ඩෙස් අහන්න බෑ. ඔයා චලනිගෙන් මේක අහන්නේ. අපි කියනවා චලනි what do you usually have for dinner? නේද? එහෙමනේ අහන්නේ. දැන් අපි ඔයා කියපු එක හරි. චලනි කියන එක what does චලනි කියන එක හරි. ඒකේ ප්‍රශ්නයක් නෑ. එහෙම නෙවෙයි මං කිව්වේ. මං කිව්වා දැන් කෙලින්ම චලනික මූලෙට තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට කෙලින්ම අහන්න ඕන මොකද්ද? what do you කියලා. හරිද? දැන් වෙන කාගෙන් හරි චලනි ගැන අහනවා චලනි මොනවද උදේට කන්නේ කියලා. එතකොට හරි what does චලනි කියන එක තමයි. හරි. good. right. ලියමු ඊළඟ ටික. හරි. what do you usually have for breakfast? right. then second one දෙවෙනි එක කියන්න පුතේ. මං කරමු. කොහෙද ජීවත් වෙන්නේ කොහෙද ජීවත් වෙන්නේ? ඒක හරි ලේසි. කොහමද දාන්නේ? ජීවත් කොහමද දාන්නේ? where where do you live? where do you live where do you live? right. good. ලියාගන්න ඉක්මනට ලියුව නැත්තම් තේරුම් ගන්න හොඳට මේවා පටල ගන්න එපා. මේ ලේසි ටිකක් දුන්නේ මම ඔයගොල්ලන්ට වාක්‍ය ටිකක් මේ වගේ ටිකක් තව පුරුදු වෙන්න ටිකක් දෙන්නම්. හරිද? ඒවා ලියන්න ඕන. හරි? අනිත් ටික අපි තනියෙන් කරන්නද? මේ ටික කරන්න අනිත් ඒවා තනියෙන් කරන්න විනාඩි 5ක් දෙන්න. බලන්න උත්සාහ කරන්න. පුළුවන් ටික කරන්න. බැරි ඒවා ටික මම කියලා දෙන්නම්. සර් කලින් ඔපරේට් කියන වචනේ ලිව්වනේ සර් ඒක ඉරේස් කළා සර් ආයෙ ලියන්න පුළුවන්ද? පුළුවන්. ඒක බලන්න දෙකේ පඩ ආදායම කොහොමද? මොනවද පුතේ? නියපොතු හපනවා කියන එක කියන්නේ කොහොමද? නියපොතු හපනවට කියන්නේ bite. ඔයාගේ නියපොතු කියන්නේ නම් your nails.
දුලත්මි නැති හේ කියන එකට පුතේ කියන්නේ දෙය. වයලින් කියන වචන ලියන්න. මොකද පුතේ? වයලින් සර් Violin. හපනවට මෙන්න violin. හපනවට අපරාට කියන්නේ bite. your nails කියන්නේ යාගේ නියපොතු. වර්ෂාන් ඉවරයි කියලා තියෙනවා. sir අපතේ කරන්නේ කියන්නේ කොහොමද? මට වාක්‍ය කියන්නකෝ. ඔයා කොහොමද මේක කරන්නේ? කරනවට කියන්නේ do නේ. සර් මට ටිකක් තේරෙන්නේ ඔව් අපි බලමු මේක ඉතින් පළවෙනි පාරණය ඔයගොල්ලෝ මේ වගේ වාක්‍ය ටිකක් ගොඩක් කරාට ලියන්නේ. ඉතින් පොඩි ගැටලු තියෙනවා. අපි බලමු ඉතින් අපි මේක හොඳට ඉගෙන ගමු. ඉගෙන ගත්තෙන් පස්සේ මේවා හරි ලේසි. හරි? රයිට්. දෙවනි වාක්‍යයත් මම ලියුවා. රයිට්. කියන්න පුතේ ඊළඟ එක. ඔයා එහෙ යන්නේ ඇයි ඔයා එහෙ යන්නේ? ඇයිද කියලා අහන්නේ why. දෙයක් ඇයිද කියලා අහන්නේ why. එතකොට why do you go there? Why do you go there? එයා එහෙ යන්නේ. Why do you go there? නඩ හතර වෙන්නේ. මේක ක්‍රියාත්මක කරවන්නේ. ඔව් කොහොමද මේක ක්‍රියාත්මක කරවන්නේ? කොහොමද ආන්නේ? කොහොමද කියලා අහන්නේ? කවුද? කවුද කියලා අහන්නේ පුතේ කොහොමද? වෙන වෙනස් જાතියේ එකක්. හොඳට මතක තියාගන්න. ඌ කියන එක පාවිච්චි කරනකොට කවුද කියලානේ අහන්නේ. හරිද? එතකොට මේ do does කියන එක අපි දාන්නේ නැහැ. හරි? කෙලින්ම අහනවා ඊළඟට ක්‍රියාපදේ දාලා. එහෙනම් ක්‍රියාත්මක කරනවට කියන ඔපරේට් නේ. ඔපරේට් ඔව් essay එකක් දාන්න. Who operates this? ඉස්සෙල් එකට වඩා වෙනස්. මෙතන do ආවා. එහෙම නැත්නම් does එනවා. මෙතන හිම් බෑ. whoත් එක්ක යනකොට බෑ. කෙලින්ම අහන who operates this? කවුද මේක ක්‍රියාත්මක කරවන්නේ? right ඊළඟ එක ලංකාවේ එන්නේ ලංකාවේ ආරම්භ වෙන්නේ කීයටද? බැංකුව ආරම්භ වන්නේ ලංකාවේ බැංකුව ආරම්භ වෙන්නේ කීයටද? කොයි වෙලාවටද කියලා අහන්න අපිට පාවිච්චි කරන්න වෙන්නේ when කියන එක. හරි? බැංකුව කිව්වයින් පස්සේ බහුවචනයනේ. එහෙනම් අපිට පාවිච්චි කරනවා do කියන එක. ඊට පස්සේ when do the banks කියන්නේ වෙලාව නැත්තම් කාලය ගැන තමයි when කෙනෙන් අහන්නේ. ඊළඟට open එහෙම නැත්තම් start in Sri Lanka. When do the banks open in Sri Lanka? ශ්‍රී ලංකාවේ බැංකු පටන් ගන්න කීයටද? දැන් ওই විදිහටම ඔයගොල්ලන්ට කියන්නේ. ශ්‍රී ලංකා බැංක් ඕපන් කියන එක හරිද? මොකද පුතේ? When do Sri Lanka's banks open? When do Sri Lanka's banks? එතකොට පොඩි තව මෙන්න මෙතන ශ්‍රී ලංකාස් කියලා මෙතන apostrophe දාලා එහෙම වැඩ ටිකක් කරන්න තියෙනවා. හරිද? ඒක නිසා ඔයගොල්ලෝ දැනට මේ විදිය පුරුදු වෙන්න. හරි? ලියන්න පුළුවන්. එතකොට ශ්‍රී ලංකාවේ කියලා අයිතිය හංගවන ඒවා ටිකක් කරන්න ඕන. ටිකක් වැඩ වැඩි වෙනවා. ඊට වඩා ලේසි මෙන්න මේ ස්ට්‍රක්චර් එක පුරුදු වෙන්න. When do the banks open in Sri Lanka? ඔය විදිහටම කියන්න. ලංකාවේ පාසල් පටන් ගන්න කීයටද?
විදිහටම. schools When do the schools open in Sri Lanka? නැත්නම් when do the schools start in Sri Lanka? Start කියන එකත් මෙතනට දාන්න පුළුවන්. ඒ ක්‍රියාපදෙත් ගැලපෙනවා. ප්‍රශ්නයක් නැහැ. Right. Then sixth one. හයවෙනි එක. ඇයි ඔයා නියපොතු හපන්නේ? අයියෝ ඔයාගේ නියපොතු හපන්නේ. ඔව්. ඇයිද කියලා අහන්නේ why Why නේ? do you Oh. bite your nails? Why do you bite your nails? Very good. දැන් කවුරු හරි නියපොතුන අපාප ඉන්න දැක්කොත් you can ask from him. Why do you bite your nails? ඇයි ඔයා නියපොතු කන්නේ? කන්න දේවල් නැද්ද? නේද? Right. ඊට seventh one හත්වෙනි එක. කවුද වයලින් වයලීනය වාදනය කරන්නේ. ඔව් කවුද වයලින් එක ගන්නේ? වාදනය කරන්නේ. ඔව් කොහොමද දාන්නේ? Who plays the violin? Plays the violin. Plays the violin. I play the violin. Violin. මතකයිනේ? යාළුවනේ මතකයිද? ඈ නර්සරි රයිම් එකක් තියෙන නේද? එස්කිමෝසි කාටෝ මතකයිනේ? ඒ ලස්සන පොයම් එක රයිම් එක. right ඊළඟ ඔයා කොහොමද මේක කරන්නේ? එක කරන්නේ? ඔව් අහනවා අපි පුදුම හිතලා කොහොම ඒවා මේක කරන්නේ? කොහොමද අහන්නේ? How do you do this? How do you do this? කොහොම ඒවා මේක කරන්නේ? How do you do this? ඊළඟට පුතේ දැන් තව වාක්‍ය ටිකක් ඕගොල්ලන්ට මම දාන්නම්. හරිද? ඒ ටික ඕගොල්ලෝ ගෙදෙද්දී ලියන්න. හරිද? හෙටම දාන්න. එතකොට දවසුත් තියෙනවා ඕගොල්ලන්ට වෙලාවක් තියෙනවා. හරි. මොකද මේ තව දෙකක් මම කියලා දෙන්නම්. where does කියන එකත් එක්ක යන ටිකක්. මේ ඔක්කොම අද මේ does එක්ක නෙවෙයි do එක්ක යන ඒවානේ දුන්නේ. does එක්ක යන දෙක තුනකුත් කියලා දෙන්නම්. හරිද? එතකොට ඕගොල්ලන්ට ලේසි. හරි. හරිද? අපි ඔන්න එකක් මම කියලා දෙන්නම්. ඔයාගේ සහෝදරයා ලියාගන්න ඔයාගේ සහෝදරයා කොහේද වැඩ කරන්නේ? මේක අපි ඉගෙන ගමු ඊට පස්සේ ඔයගොල්ලන්ට වාක්‍ය ටිකක් දාන්න. ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේව ලියන්න. නොලිය නම් ඉන්න එපා. ඔයාගේ සහෝදරයා කොහෙද වැඩ කරන්නේ? දැන් ඔන්න ඉස්සෙල්ලා වගේ මෙතන youth නේ තියුනේ. ඒක නිසා කෙලින්ම do දැම්මා. මේ ක්‍රියාපදවල මේ කෙලින්ම ඉන්ෆිනිටිව් එකෙන් තියුවා එච්චරයි. දැන් මෙතෙන්දී does කියන එකයි එන්නේ. කොහමද දාන්නේ? ඔයාගේ සහෝදරයා කොහෙද වැඩ කරන්නේ? කොහෙද නම් මොකක්ද දාන්න ඕනේ? where. හරිද? එතන සහෝදරයා කියන එක නෑ ඒක වචන නිසා do දාන්න බෑ. මොකක්ද දාන්න වෙන්නේ? does. right? එහෙනම් කොහොමද අපි අහන්නේ? කොහෙද කියලා අහනකොට where does your brother work? Where does your brother work? කොහෙද ඔයාගේ සහෝදරයා වැඩ කරන්නේ? Where does your brother work? කොහෙද ඔයාගේ සහෝදරයා වැඩ කරන්නේ? තේරුණාද මේක? තේරුණාද?
ඔව් සර් තේරුණා. හරි. අපි යන් ඊළඟට. තේරුණා. ඔව්. ඊළඟ කියන්න පුතේ එහෙනම් ඇයි ඔයාගේ සහෝදරිය කාටුන් බලන්නේ කියලා? කොහොමද කියන්නේ? ඇයි කියන එක අහන්නේ කොහොමද? why why. එහෙනම් මොකද්ද ගන්න වෙන්නේ අපිට? why මොකද්ද ගන්න? does Why does your your sister why does your watching sister watch watching watching the watch cartoon. watching නෙවෙයි watch why Cartoon. does your sister watch cartoons තියාගන්න මේ දෙක පොඩ්ඩක් ඉතින් අමාරුයි අමාරුණත් මේවා ඉතින් අපි ඉගෙන ගන්න ඕන why does your sister watch cartoons ඇයි ඔයාගේ සහෝදරිය කාටුන් බලන්නේ දැන් කොහොමද අහන්නේ ඇය මොනවද උගන්වන්නේ කියලා ඇය මොනවද උගන්වන්නේ කොහොමද කියන්නේ යන්න දරුවෙක් කියන්නේ ඇය මොනවද උගන්වන්නේ මල්ෂාන් කියන්න බලන්න පුතේ මොනවද කියන එක කොහොමද අහන්නේ oh what does she teach very good what does she teach what does she teach චාරුක කියන පුතේ මේක කියන්නේ ඔහු මොනවද විකුණන්නේ ඔහු මොනවද විකුණන්නේ විකුණනට කොහොමද කියන්නේ buy විකුණනට කියන්නේ පුතේ sell විකුණනට කියන්නේ sell දැන් කොහොමද එහෙනම් කියන්නේ ඔහු මොනවද විකුණන්නේ why නෙවෙයිනේ මොනවද කියලා අහනකොට what does he What? sell very good what does he sell what does he sell හරි ගන්නද කිව්වේ නෑ මම නිකන් ඇහුවේ දැන් ඔයගොල්ලෝ අනිත් කට්ටිය ලියන නිසා right අපි එහෙනම් තව වාක්‍ය ටිකක් ඔයගොල්ලන්ට ලියවන්නම් ඔයගොල්ලන්ට මේ වගේ ඒවා මේවා පුතේ පුරුදු වෙන්න ස්පීච් එකට ඉතාම වැදගත් හරිද ඒක නිසා මේවා පුරුදු වෙන්න මම තනියෙන් වාක්‍ය හදාගන්න හදලාගෙන ප්‍රැක්ටිස් කරන්න තමනුත් ගෙදර කාගෙන් හරි මේ වගේ ප්‍රශ්න අහන්න හදාගෙන තමන්ට පුරුදු වෙන්න තමයි එහෙම කරන්නේ right sir අම්මගෙන් අහන්න පුළුවන් අම්මා what do you usually cook for breakfast අම්ම සාමාන්‍යයෙන් ඔයා උදේට මොනවද උයන්නේ නේද ඊට පස්සේ ගෙදර ඉන්න අපි හිතමු සහෝදරයෙක් ඉන්නවා නම් සාමාන්‍යයෙන් ඔයා මේ කීයටද පාඩම් කරන්න පටන් ගන්න right when do you usually start your studies සාමාන්‍යයෙන් කොයි වෙලාවටද ඔයාගේ පාඩම් කටයුතු ඒවා පටන් ගන්න. ඔය වගේ තමන් ප්‍රශ්න හදාගෙන අහන්න. එතකොට මේවා කටට හුරු වෙනවා. හුරු වුණායින් පස්සේ මේවා ලියනකොට එතකොට කතා කරනකොට ඒවා නිකන් ගලාගෙන වගේ ඔටෝමැටිකලි එනවා. ඒක තමයි ප්‍රැක්ටිස් එක. right? ඒක පුරුදු වෙන්න ඕන. right. ඊළඟට දරුවනේ අපි යන්
අපි අර ටියුට් එකේ ඔබ දෙකයන් සර් D ඔව් E I S G U N U I N G කියන එකේ තේරුම මොකක්ද සර්? මොකද්ද මට ඇහුන්නේ හරියටම කියන්න මුලින් නම් කියන්න D S G U S U I N G කියන එකේ තේරුම සර්. D E D I ද D I S G U S I N G මේවද ඔව් සර්. ඩිස්ගයිස් කියන්නේ පුතේ වෙස් වලා ගන්නවා කියන එක ඩිස්ගයිසින් කියන්නේ වෙස් වලා ගනිමින් කියන එක හරිද රයිට් මොකද්ද කිව්වේ ටියුට් එක ගන්න ඔක්කොමලා ඒ කියන්නේ ඒප්‍රිල් ටියුට් එකේ අන්තිම ටික අපි කරන්න තියෙනවා අපිට හරිද ඒක නිසා ඒක ගන්න ඒකේ more exercises කියලා තියෙනවා Sir. page number 7 එකේ more exercises කියලා හරිද ඒක exercise 1 එක underline the correct word you should use underline the correct word you should use නිවැරදි වචන යටින් ඉරක් ගහන්න ඔයාලගොල්ලෝ පාවිච්චි කරන්න ඕන පළවෙනි එකේ තියෙන we went to buy eggs කියලා තියෙනවා ඔකේ වචන දෙකක් තියෙනවා එකක් buy අනිත් එක by මොකද්ද හරි එක මේකද අපි බිත්තරේ මිලදී ගන්න ගියා මිලදී ගන්නවට කියන්නේ මොන බයිද මේකද buy හරි එහෙනම් ඒක යටින් ඉරක් ගහන්න very good අන්න ඒක කරන්න ඉක්මනට කරන්න ඊට පස්සේ ඒක කරලා ඉවර දරුවෝ exercise 2 එක the thirsty cat ඒක කරන්න ඉක්මනට කරන්න සර් කීවෙනි පිටුවද? 7 වෙනි පිටුවේ ඇත්තේ ඒප්‍රිල් ටියුට් එකේ ගිය මාසේ අපිට ටියුට් කරන්න බැරි වුණානේ අපි කරේ අලුත් පාඩම්නේ ගිය මාසෙම නැත්තම් ඔය ඉවරයි සර් ඔව් පුතේ කියන්න මම සර්ගෙන් කලින් වචනයක් යහුවනේ සර්. සර් ඔව් ඒකේ සර් පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙනවා සර්. ඒකේ ඔව් D I S G U S T I N G දී. disgusting ද GUSTING එහෙමද සර් උඩින් ලියන්න DISGUSTING T I එහෙමද ඔව් disgust සර්. කියන්නේ පුතේ නිකන් පිළිකුල් කරනවා කියන අදහස මොන හරි දෙයක් අපි නිකන් පිළිකුල් කරනවා කියන්නේ අන්න ඒක පිළිකුල් සහගත කියන එක. ඔව් පිළිකුල් කරමින් හරි disgust කියන්නේ පිළිකුල් කරනවා කියන එක ඒකේ ing ෆෝම් එකනේ පොඩි noun එකක් වගේ හැදෙනවා සර් ජූනි ටියුට් එකනේ නෑ පුතේ නෑ මේක තියෙන්නේ ඒප්‍රිල් එකේ අන්තිමට එක්සර්සයිස් කීයද? ඒ more exercises කියලා තියෙන්නේ page number 7 එක පෙරලා ගන්න page number 7 එකේ තියෙනවා more exercise කියලා exercise 1 එක දැන් මේ කතා කරන්නේ සර් ඔව් කියන්න මං ගාව ඒප්‍රිල් ටියුට් එක නෑනේ. ඇයි නැත්තේ ඒප්‍රිල් ටියුට් එක නැත්තම් දැන් අද මේකෙන් දෙකක් වගේ තමයි කරන්නේ හරිද මේක WhatsApp එකේ ඔයගොල්ලෝගේ group එකට දාලා තියෙන්නේ හරිද
ඉතුරු ටික අනිවාර්යෙන් ලියා ගන්න. හරිද? මොකද මේ ටික ඉවර කරන්න ඕනේ පුතේ. මේ හොඳ ප්‍රශ්න ටිකක් තියෙන්නේ. හරිද? දැන් මේක දෙකක් විතරක් මම කරන්න. මම මේක තව ටිකක් කරන්න තමයි හිතන් ඉන්නේ. කවන්නේ එහෙනම් මම එකක් කරන්නම්. අනිත් අය ලබන සතිය වෙනකොට මොනවත් කතන්දර බෑ. තමන් ගාව ටියුට් එක නැත්තම් අනිවාර්යයෙන්ම මේකේ PDF එක දාලා තියෙන්නේ ඔයගොල්ලෝගේ group එකට. group එක බලාගත්තා පුළුවන් නම් copies ගන්න. එහෙම නැත්තම් ලියා ගන්න. right මේක විතරක් කියනවා කරමු. දැන් නැත්තම් ටියුට් නැතුව වැඩේ කරන්නත් බෑ. හැබැයි මේ සතිය විතරයි මම දෙන්නේ chance එක. හරි? ඊළඟ සතිය නම් මේ ඔයාලා ඇස්තිලා තියෙන්න ඕනේ මම පාඩම කරනවා. right ඊළඟට යම් දෙවෙනි එක there was a knot in my shoelace. මෙතන තියෙනවා knot. ඊට පස්සේ මෙතන අපිට තියෙනවා knot කියලා. මේ knot මොකද්ද? මේ knot මොකද්ද? විශේෂයෙන්ම ස්කවුටින් එහෙම කරන කට්ටිය මේ knot එක දැනගන්නවා. මේ knot එක නැහැ කියන එක. ඔව් මේ knot කියන්නේ පුතේ ගැටය. හරිද? එහෙනම් shoe එකේ තියෙනවා හරිද? lace එකක් නේද? shoe lace කියන්නේ ඒකයි. හරි shoe lace එකේ ගැටයක් නැහැලු. එහෙනම් මොකක්ද දෙන්න ඕන? නෑ shoe lace එකේ ගැටයක් තිබුණා කියන එක නේද? මොකක්ද දෙන්න ඕන? there was a knot. I was not in ඔව් my මෙන්න මේ knot කියන එක යටින් තමයි ඔයගොල්ලෝ ඉඳ ගහන්න ඕන. in my blah blah shoe lace. Right the third one. Please what then on right may right the මේ right මේ දෙකම එක වගේ ශබ්ද වෙන්නේ. දෙවනි right. ඔව් මෙන්න මේ දෙවෙනි right එක නේද? ලියනවා. ලියනවට කියන්නේ මේ right. එහෙනම් මේ මොකද්ද කියන්නේ? Please write neatly. මොකද පුතේ neatly කියන්නේ? neatly කියන්නේ ඔව් නියම විදියට ක්‍රමානුකූලව ලියන්න කියන එක. මෙන්න මේක තමයි මේ right එක. ලියනවට කියන්නේ ඔය right. ඊට පස්සේ මොකද්ද ඊළඟට තියෙන්නේ? The wind. wind ඔව්. ඊට පස්සේ blue තියෙනවා මේ blue එක. ඊළඟට මේ blue එක තියෙනවා. මොකද්ද මේ දෙකෙන් හරි එක? පළවෙනි blue එක. පළවෙනි blue එක. මේ blue එකේ තේරුම තමයි පුතේ හැමුවා කියන එක. blow කියනවා මොනවට? blue එකේ past tense එක BLEW. මේ blue කියන්නේ නිල් පාට. මේ නිල් වලට කියන එක නේද? නිල් පාටට කියන. right. ඊළඟට the wind blew away the leaves. සුළඟ The wind blew away the leaves. ඔව් wind කියන්නේ සුළඟ. සුළඟ හමාගෙන යනකොට තිවිච්ච leaves ටික පොළ ටික ඔක්කොම ගහගෙන ගියා. ඒ ටික ගහගෙන ගියා කියන එක තමයි ඔක තේරුම. හරිද? ඊට පස්සේ ඔබට කියන්නේ ඔව් මේ වීඩියෝ එකේ වෙනවද? මේ වීඩියෝ එක වෙනවා. ඒක දාන්න. හරි. ඊට පස්සේ I will meet you at the office. මොකක්ද දෙන්න ඕන? meet මොන meet ද මේ meet ද? ඊට පස්සේ මේ meet ද? මෙන්න මේ meet එක නේද? meet කියන එක මේ meet කියන්නේ හම්බ වෙනවා. MEAT meet කියන්නේ මස් වලට නේද? I will meet you at the office. මම ඔයාව හමු වෙන්නම් ඔෆිස් එකේදී කාර්යාලයේදී. ඊළඟට they won the game. oh they won the game. මෙන්න මේක වුන් won කියන්නේ දිනුවා. the game කියන්නේ තරගය. වුන් තරගය දිනුවා කියන එක. ඊට පස්සේ can you hear මොකද hear කියන එක මෙතන එන්න ඕන. HEAR hear. Oh, can you hear the music? ඔයාලට ඇහෙනවද සංගීතය? මෙන්න මේ hear තමයි මෙතෙන්ට එන්න ඕන. ඊට පස්සේ he is too මොකක්ද දෙන්න ඕන? He is too weak. WEAK. ඔව් WEAK weak. weak කියන්නේ දුර්වලයි කියන එක. He is too weak to get up. එයාට නැගිට ගන්න බැරි තරමට දුර්වලයි. හරිද?
ඊට පස්සේ will you be back in an hour hour කියන එක පුතේ මේ hour එන්න ඕන. එතන hour කියන්නේ පැය කියන එක. මේ hour කියන එකේ තේරුම පැය. මේ week කියන එකේ තේරුම දුර්වල. හරි මොකද්ද මේ අහන්නේ? will you be back in an hour? ඔය පැයකින් ආපහු වෙනවද? ඊට පස්සේ කාන්ති ate මොන පීසද? all pizza. මෙන්න මේක. මේ කියන්නේ සම්පූර්ණ කියන දාස. හරිද? සම්පූර්ණ පීසකම කෑවා. all pizza. හරිද? කාන්ති පීස් එක ඔක්කොම කෑවා. අනිත් අයට පොඩ්ඩක්වත් තිබ්බේ නැහැ. නේද? right. දැන් එහෙනම් අපි ඊළඟට අච්චුපතම ගන්න. අච්චුපතේ තව පාඩමක් කරමු ඉක්මනට. my favorite book. ඒකේ පොඩි description එකක් තියෙනවා. ඕගොල්ලොත් ලියන්න ඕන තමන් කැමතිම පොත ගැන. හරිද? මේකේ පොඩි idea එකක් ගන්න. after that you can write on your own. ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් තමන් කැමති පොත ගැන. විස්තරයක් පොඩි. කරනවා කියන එකට දැන් මොනවද? පොතක් පරිවර්තනය කරනවා කියන එකට ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද? translate කියන්නේ පරිවර්තනය කරනවා. right. අපි බලමු පුතේ my favorite book. It's on page number 57. Right? Read these descriptions and write a paragraph about your favorite sportsman, sportwoman or book. එතන මේ තියෙනවා ඊළඟට එහා පැත්තේ තියෙනවා ස්පෝර්ට්මන් කෙනෙක් ගැන. ක්‍රීඩකයෙක් ගැන. මෙතන තියෙනවා ඔයගොල්ලෝ කැමති පොත ගැන. අපි බලමු ඉස්සෙල්ලා my favorite book ගැන හොඳට අහන් ඉන්න. My favorite story book නැත්නම් my favorite book is Madol Duwa. මේ my favorite story book කියලා ලියන්න අවශ්‍ය නැහැ. my favorite book කියවනම් ඇති. හරිද? story book කියන්න අවශ්‍ය නැහැ. my favorite book is Madol Duwa. හරි? මගේ ප්‍රියතම පොත Madol Duwa. It is a novel written by the famous writer Martin Wickramasinghe. Right? මේක ලියලා තියෙන්නේ it is a novel මේක නවකතාවක් written by ලියලා තියෙන්නේ by the famous ජනප්‍රියම නැත්නම් ප්‍රසිද්ධම writer කතෘවරයෙක් වන මාටින් වික්‍රමසිංහ මහත්මයා. right? අපි කියන මේ මාටින් වික්‍රමසිංහ මහත්තයා වගේ කට්ටියට ජීනියස් කියනවා. ජීනියස් කියන්නේ මහා ප්‍රඥාව. right? දැන් මේ ලංකාවේ ඔය සාහිත්‍ය සම්බන්ධයෙන් ගත්තොත් නේද? මේ හෙළේ මහා ප්‍රඥා කියන නමින් තමයි මේ කොග්ගල මහා ප්‍රඥා කියන නමින් තමයි මාටින් වික්‍රමසිංහ මහත්තයා හඳුන්වන්නේ. චර දැනුම් සම්භාරයක් තිබිච්ච පුද්ගලයෙක්. හරි? ඔයගොල්ලෝ ගිහිල්ලත් ඇති මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ ගෙදර ඒ කෞතුකාගාරය බලන්න කොග්ගල නේද? right. It is an adventure story. It is an adventure story. මේක adventure එකක් තියෙන්නේ. මොකද adventure එකක් කියන්නේ? නිකන් මොන වගේ කතාවක්ද? ත්‍රාසජනක කතාවක්. ත්‍රාසජනක කතාවලට කියන පුතේ adventures කියලා. ඊළඟට the main characters in the story are two boys named Upali and Jinapala. මේ කතාවේ ඉන්න ප්‍රධාන චරිත main characters කියන්නේ ප්‍රධාන චරිත are two boys ළමයි දෙන්නෙක්. their names Upali and Jinapala. Jinapala is called Jinna. Upali and Jinna කියලා තමයි ඔය කට්ටියන්ට කියන්නේ. Upali is the leader of the boy gang. Upali තමයිලු අතන ඒගොල්ලෝ gang එකක් කණ්ඩායමක් හදාගෙන හිටියා පිරිමි ළමයි ටිකක් එකතු වෙලා ඒ කණ්ඩායමේ නායකයා Upali. And they've been they practiced so many mischievous things. ඒගොල්ලෝ ගොඩාක් ටිකක් දඟකාර විශේෂකාර වැඩ කරා. right? ඊට පස්සේ they do a lot of mischievous things and often get into trouble. නිතරම ඒගොල්ලෝ එක මේ දඟකාර විශේෂකාර වැඩ කරා. ඒ වයින් ඒගොල්ලෝ කොයි වෙලාවෙත් ඒගොල්ලන්ට එක ප්‍රශ්න වලට මුහුණ පාන්න වුණා නේද? ඊට පස්සේ but later Upali becomes a kind, hard-working young man who helps people. ඒ වුණාට කාලයගේ ඇවෑමෙන් කාලයක් යද්දී හරිද?
එක කාලයක් යනකොට පස්සේ කාලෙදී උපාලි becomes උපාලිපත් වෙනවා a kind කියන්නේ කරුණාවන්ත මිනිසෙක් hard working මහන්සියල වැඩ කරන පුද්ගලෙක් man who helps people එයා කැමති මිනිස්සුන්ට උදව් කරන්න. ඔයගොල්ලෝ දන්නවා මේ කතාව හැමෝම වගේ කියවලා ඇති. ඒගොල්ලයි තාත්තා මරුණයින් පස්සේ එයා පුංචි අම්මා මේ කුඩම්මටයි ඒ දරුවටයි එයාගේ පුතාටයි මේ සැලකුවා නේද? right. ඊට පස්සේ it is an enjoyable story about children like us. ඒක අපි වගේ ළමයින්ට හරි විනෝදජනක කතාවක්. I like it very much. මම ඒකට හරි කැමතියි. ඔන්න එක කතන්දරයක් ඒ my favorite book ගැන. right. ඕගොල්ලෝ කැමති කතාව ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. අපි බලමු ඊළඟට my favorite sportsman. ඊළඟ my favorite sportsman. My favorite sportsman is කුමාර් සංගක්කාර. මගේ ප්‍රියතම ක්‍රීඩකයා තමයි කුමාර් සංගක්කාර. He is a great cricketer. එයා ඇවිල්ලා ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකටර් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. He was the former captain of the Sri Lankan national cricket team. He was ඔහු වුණාලු the former captain. Former captain කියන පුතේ කලින් ඉඳපු නායකයා. හරිද? Of the Sri Lankan national cricket team ශ්‍රී ලංකා කණ්ඩායමේ කලින් හිටපු නායකයා ඔහුලු. Sangakkara is one of the best batsmen in international cricket. Sangakkara කියන්නේ මේ ලෝකයේ ක්‍රිකට් වල තාම හොඳම මේ පිටිකරුවෙක් විදිහට සලකන කෙනෙක්. He has scored more than 11,000 runs in both test and one-day international cricket so far. දැන් මේක ලියන කාලේ කුමාර සංගක්කාර ක්‍රිකට් ගහන දැන් නැහැ. Now he is retired. right. ඒ කියන්නේ මේකයි he has scored more than 1100 runs. ලකුණු 11000කට වැඩිය රැස් කරලා තියෙනවා ටෙස්ට් ක්‍රිකට් ටෙස්ට් මැච් වල. as well as in ODIs. ඒ කියන්නේ අන්තර්ජාතික අර දවසේ ක්‍රිකට් ඕවර්ස් 50 ගන්න තරක තියෙන ඒවයි. හරිද? one day international කියන්නේ ඒවට. so far කියන්නේ මේ වෙනතෙක්. ඊළඟට he has also won many international awards like Cricketer of the Year, Test Cricketer of the Year, and One Day International Cricketer of the Year. Right? That's why he is very famous in the world. එයා එකපාරක් හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා වෙනවා වසරේ. හොඳම අන්තර්ජාතික මේ කියන්නේ ඕවර්ස් 50 මැච් වලදී ක්‍රීඩකයා වෙනවා. ඊට පස්සේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනවා. වසරේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවා. අන්න ඒක නිසා මෙතුමා හරි ජනප්‍රියයි මුළු ලෝකෙ පුරාම. right. ඊට පස්සේ he's an all rounder. he's an all rounder. මෙයා all rounder කෙනෙක්. ඒ කියන්නේ හැම අංශෙම දක්ෂතාවය තියෙන කෙනෙක්. during his school days ඔයාගේ පාසල් කාලේ during his school days ඔහුගේ පාසල් කාලේ he excelled both in sports and studies. he excelled කියන්නේ ඔහු ඒක විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරා. ඔහු හොඳ මේ දක්ෂ පුද්ගලයෙක් බවට පෙන්වුවා both in sports and studies අධ්‍යාපනයට සම්බන්ධයෙන්ුත් ඒ වගේම ක්‍රීඩාව සම්බන්ධයෙන්. he is a good orator too. that is the most important thing. he is a good orator too. එයා හොඳ කතිකයෙක්. හරි ලස්සනයි සංගක්කාර කතා කරනකොට. right. ඊට පස්සේ කුමාර සංගක්කාර is a legend in Sri Lankan cricket. කුමාර සංගක්කාර කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල කෙලින්ම ලෙජන්ඩ් එකක්. පුරාවෘත්තයක් බඳු පුද්ගලයෙක්. he is a credit to his sport and our country. එයා අපේ රටට ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවට ලොකු ආයෝජනයක් ලොකු මේ පුද්ගලයෙක් බව තමයි කියන්නේ. right. ඔන්න බලන්න. මොකද පුතේ? legend කිව්වේ මොකකටද? ඔව් ලෙජන්ඩ් කියන්නේ මෙන්න මේවා. අපි කියවනේ දැන් සමහර පුද්ගලයෝ ඉන්නවා ලෝකේ ඒ පුද්ගලයාට සමාන කරන්න බැරි කට්ටිය ඉන්නෝනේ නේද? අන්න ඒ වගේ කට්ටියන්ට අපි කියනවා ලෙජන්ඩ් එකක් කියලා. එයා හරියට ඒ කට්ටිය පුරාවෘත්තයක් වගේ තනිකර. මොකද ඒ කට්ටියන්ට ආදේශ කරන්න තව එක්කෙනෙක් හොයාගන්න බැරි තරම්. හරිද? ඒ වගේ නායකයෝ ඉන්නවා, ඒ වගේම ක්‍රීඩකයෝ ඉන්නවා. දැන් අපි මුරලිදරන් ගත්තොත් තාමත් නැහැනේ මුරලි වගේ බෝල් කරන්න පුළුවන් කෙනෙක්. හරිද? දැන් මාලිංග ගත්තොත් මාලිංග වගේ ඇක්ෂන් එකට බෝල් කළා හිතන්න නැති වෙලාවක මැච් එකක් දිනවන්න පුළුවන් කට්ටිය නැහැ. right. so they are called legends. අපි ගත්තොත් අමරදේව ගැන. අමරදේව is a legend.
අමරදේව මහත්තයා legend එකක්. අන්න ඒක ඒ අර්ථයෙන් තමයි legend එකක් කියලා කියන්නේ. right. ඔන්න එහෙනම් දැන් අපි unit 6 එකේත් ඔන්න ටිකක් කරා. අපි දැන් dictation උත් කරන්න තියෙන පොතේ ඒක නිසා අපි ඉක්මනට මේ සතිය dictation ටිකත් කරමු. ඔයාලා dictation වල වචන ටිකත් ආපහු WhatsApp එකකටම දාන්නම්. හරිද? ලෑස්ති වෙන dictation ලියන්න. ඊළඟට ඕගොල්ලන්ට තියෙන පොඩි පණිවිඩයකුත් ඕගොල්ලන්ට අද 6 විද්‍යා පන්තිය තියුන්නේ නැහැ. ඒක වෙනුවෙන් ඕගොල්ලන්ට හෙට 10ට පන්තිය තියෙනවා කියලා සර් දැනුම් දීලා තියෙනවා. හොඳයි. ඒ නිසා 10ට සහභාගී වෙන්න විද්‍යා පන්තියට. right. අපි පටන් ගමු එහෙනම්. equation ලියන්න. right start. First one is rotate. First one is rotate. First one is rotate. First one is rotate. Rotate. මොකද rotate කියන්නේ? භ්‍රමණය. ඔව් භ්‍රමණය වෙනවා. භ්‍රමණයට කියනවා. right. second one දෙවෙනි එක center. center. මොකද පුතේ center කියන්නේ? මොකක් හරි දෙයක center එක කියන්නේ මොකක්ද? මාධ්‍ය. මධ්‍යය. මාධ්‍ය නෙමෙයි මධ්‍යය. එහෙම නැත්නම් අපි කියන කේන්ද්‍රය නේද? ඒකට කියන center කියලා. right. ඊළඟ වචනේ ඊළඟ එක solar system. solar system. solar system. solar system. right. ඊළඟ එක thirst. thirst. මොකද thirst කියන්නේ? පිපාසය. very good. ඔව් පිපාසය. ඊළඟ එක පුතේ quench. quench. මොකද quench කියන්නේ? පිපාසය සංසිඳන. පිපාසය සංසිඳන. very good. right. ඊළඟ එක contain. 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 මොකද දරුවනේ contain කියන්නේ මොකද්ද? මොකද්ද? සුරතර. ඊට කලින් කියපු වචනේ කියන්න පුතේ කවුරු හරි? චල්නි මොකද්ද පුතේ ඊළඟ ඊට කලින් කියපේ? quench. quench. ඊට කලින් කිව්වේ quench then contain. ඊළඟ produce. 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 ඊළඟ එක around. 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 next one energy. energy. right. I think now all of you have written 9 words and this may be the last one. If I am correct, this may be the last one. හරිද මම? ඔව් මේක last one නේද? right. last word is breathe. breathe. last word is breathe. හරි පුතේ අපි බලමු ඉක්මනට. මොකද පළවෙනි වචනේ? rotate, rotate. rotate. භ්‍රමණය වෙනවා. center, center. third one solar system,
solar system. මොකද solar system කියන්නේ? සෞරග්‍රහ මණ්ඩලය කියන එක නේද? ආලෝකය ඔව් ඊළඟ එක මොකද? Test. ඊළඟට quench නේද? Quench. right ඊළඟට contain. contain කියන්නේ අඩංගු වෙනවා කියන එක නේ. හරි ඊළඟට produce. around. energy. breathe. Right, have you finished? Yes, sir. Right. yes sir Right. Right. Those who have taken 10 out of 10, please raise your hands. Manuka, Chalani, Dulatmi. What about Chetana? Jihansa, what about you? Kya kare do bate? Jihansa, 10 out of 10, right? Very good. Then who is this? Dilhani. Maybe sometimes maybe your mother's name. Right, then Sanyuru. Kya kare do bate? Senudit hondai. Ari. Namaya kare daruwa dosan? නමයක් හරි කට්ටිය මනුක හරි කමන්නේ හරි පුතේ හරි සසිදු රයිට් පුතේ හරි එහෙනම් ලබන සතියේ ඩික්ටේෂන් ඔය විදිහටම දාන්නම් ගෲප් එකට දාන්නම් ඔයගොල්ලෝ බලාගෙන කරන්න හරි ඊට පස්සේ ඔබ දෙක කියන්නේ සර් දැන් කලින් කියලා දුන්න පාඩමේ ඇයි ඔව්. අපි ing දාන්න නැත්තේ තේරුණා ING දාන්න නැද්ද කියලාද ඔව් මොන පටල ගන්න එපා ඔය ගොඩක් කට්ටිය පටල ගන්න තැනක් ඔහොම ඉන්න මම කියලා දෙන්නම් දාන්න දැන් කරමින් ඉන්නව නේද? ඔව් ඔන්න මේක හොඳට තේරුම් ගන්න පටල ගන්න නම් එපා දරුවනේ දැන් අපි කතා කරේ present simple tense එක හරිද මම ඔයගොල්ලන්ට කලින් කියලා දීලා තියෙනවා present continuous tense එක හරිද මේකෙන් තමයි පටන් ගත්තේ present continuous tense එකෙන් හරිද මේ දෙක පුතේ කාල දෙකක් මේක එකක් හරිද මේ present simple එකේදී පාවිච්චි කරන verb form එක නෙවෙයි continuous එකේදී පාවිච්චි කරන්නේ හරිද හොඳට මතක තියාගන්න මේක තමයි ලේසිම tense එක හරිද මේකෙදි හරිම ලේසි am is එක්ක ක්‍රියාපදේ ing form එක. ඒ කියන්නේ verb එකට ing දාලා ඔන්නෝම තමයි වාක්‍ය රටාව හැදෙන්නේ. දැන් මම මේව පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට. හොඳයි. මේක පාවිච්චි කරන තැන් ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ තාම 6 දරුවෝ හින්දා අපි සාමාන්‍යයෙන් කියලා දෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් මොන හරි දෙයක් අපි කරමින් පවතිනවා නම් දැන් what am I doing now? What am I doing? Teaching. I'm teaching. What are you doing now? learning You are learning, you are listening, you are watching. Yes, you are learning, you are listening, you are watching. Right? ඔය දේවල් තුනම වෙනවනේ. ඔයගොල්ලෝ ඉගෙන ගනිමින් ඉන්නවා. ඒ වගේ මොන හරි දැන් මගේ දිහා බලාගෙන ඉන්නේ නේද? මේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේම ඇහුම්කන් දෙමින් ඉන්නවා. හරිද? අන්න ඒ වගේ. ඔයගොල්ලෝ මේ වෙලාවේ කරමින් ඉන්න දේවල්. අන්න ඒ වගේ දේවල් ගැන කියනකොට තමයි අපි
මේ ing form එකත් එක්ක am hari is hari a hari දාන්න. හරිද? සෙනුදි දැන් තේරුණාද පුතේ? ඉතින් මෙන්න මේකට තමයි අපි continuous tense එක කියන්නේ. හරිද? මේ tense එක ඊට වඩා වෙනස්. මේකෙදි අපි කරමින් ඉන්න දේවල් ගැන කියනව නෙවෙයි. මෙතන කියන්නේ අපි පුරුද්දක් විදියට කරන දේවල් ගැන. හරිද? දැන් ඔයා හැමදාම කරන දේවල් තියෙනනේ. උදේට නැගිටිනවා නේද? ඊට පස්සේ මූණ සෝදනවා. ඊට පස්සේ කෑම කනවා. ඊට පස්සේ ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා. ඊට පස්සේ ඉස්කෝලේ යනවා. පුරුද්දක් විදියට කරන දේවල් තියෙනනේ. අන්න ඒව ගැන කියන්න තමයි මේ present simple එක පාවිච්චි කරන්නේ. හරිද? මේ දෙක වෙනස් දෙකක්. අන්න ඒක නිසා තමයි present simple එකට ing form දාන්න බෑ. මේකෙදි පාවිච්චි කරන්නේ ක්‍රියාපදය. අපි ඒක ක්‍රියාපදය ගැන කතා කරනකොට විශේෂයෙන්ම subject එක ගැන හරි වැදගත් මේ ලෙස හිතන්න ඕන. මොකද මෙතන subject එක singular නම් the subject is singular, the verb should be in its singular form. If the subject is plural, subject එක plural නම් හරිද? subject එක plural නම් verb එක කෙලින්ම infinitive එකෙන් කියන්න පුළුවනි. හරිද? ඉතින් ඔන්න ඕක තමයි මේ දෙකේ තියෙන වෙනස. මේක ගොඩක් වෙලාවට මෙන්න මේ දෙක තමයි වරද්ද ගන්නේ. මේ verb එක singular කරන්නේ do does විශේෂයෙන්ම does ආවයින් පස්සේ මෙන්න infinitive එක පාවිච්චි කරන්නේ. ඕක තමයි මේ tense එක වරද්ද ගන්න තැන් ගොඩක් වෙලාවට. ඉතින් මේ එකක් විතරයි පුතේ. මේක පාවිච්චි කරන තැන් ගොඩක් තියෙනවා. හරිද? ඔයගොල්ලෝ තාම 6 දරුවෝ නිසා ඔක්කොම කියන්න ගියොත් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒක නිසා මම මේ දැන් සරලවම කිව්වේ සාමාන්‍යයෙන් පුරුද්දක් විදියට කරන දේවල්. දැන් මේ ලෝකේ හැමදාම වෙන දේවල් ටිකක් තියෙනවනේ. ඒවා වෙනස් වෙන්නේ නැති දේවල් නේද? කවදා වුණත් ඒව හැම තමයි. අන්න ඒ වගේ දේවල් ගැන කියන්න simple present එක පාවිච්චි කරනවා. තේරුණාද දැන්? තේරුණාද? තාමත් තේරුණ නැත්නම් කියන්න පුතේ. සෙනුදි. තේරුණා. හරි. අන්න ඒ වගේ ප්‍රශ්න තියරන් අහන්න. Very good. I like it very much. Right? You can ask questions from me if you can't understand or if there are anything to be explained by me. You can just ask. Right? And I can explain it many times. මට ගොඩක් වෙලා ඔයගොල්ලන්ට වාර ගාණක් කියලා දීලා හරි මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. මොකද ප්‍රශ්න තියාගෙන පන්තියෙන් යන්න එපා. ප්‍රශ්න ටික විසඳගෙන යන්න. right. එහෙනම් දැන් අපි ඩික්ටේෂන් වල වචන ටික වෙනදා වගේම WhatsApp එකට group එකකට දාන්න. තව පොඩි දෙයක් වාක්‍ය රටාවක් කියලා දෙන්නම්. හරි ලේසි එකක්. හරිද? මේකත් ඉගෙනගෙනම අපි ක්ලාස් එක නවත්තමු. මේක ඉගෙන ගන්න පුතේ මේක කතාවට ඉතාම වැදගත් වෙන නිසා. හරි? මේක එකක් වගේ මට මතකයි ගිය සතියේ කියලා දුන්නා වගේ. මේක බලන්න පොඩ්ඩක්. මේක කියලා දුන්නද? කිව්වද? නෑ සර්. ලියා ගන්නද එහෙනම්? Right. Write it in your activity book. Activity පොතේ ලියා ගන්න. Why don't you? Why don't you? අපිට මේක ස්පීච් එකට ඉතාල වැදගත්. ඒකයි මේ කියලා දෙන්නේ. එතකොට මේවා පුරුදු වෙන්න කතා කරලා ප්‍රැක්ටිස් කරලා ඕගොල්ලන්ට එතකොට ඕගොල්ලන්ගේ ස්පීච් එක හොඳට හදා ගන්න පුළුවන්. ඒවා දාලා අහන්න ප්‍රශ්න. දැන් මේ දවස්වල නේද? අහන්න තියෙන මේ හොඳට ගැළපෙන ප්‍රශ්නයකින් අපි පටන් ගමුකෝ. ඔන්න මේවා. මේවා කතා කරනවට කැමති නෑ කට්ටිය දැන්. හරි? Why don't you wear a mask? Very good. Very good. Very nice. Very creative. අස්සරේ පුතේ යන්න ඒව තමයි ඕන. Why don't you wear on a face mask කියලා අපි දාමු.
right ඔන්න විදියට මම ඔන්න පළවෙනි එක why don't you watch cricket matches අයියා cricket match බලන්නේ නැත්තේ මේ දවස්වල නේද කොහොමද කියන්නේ එහෙනම් අයියා cricket match බලන්නේ නැත්තේ කියලා කොහොමද අහන්නේ You Why don't don't you watch cricket matches? why don't you watch cricket matches Why don't you watch cartoons? why don't you watch cartoons අයියා cartoon බලන්නේ නැත්තේ නේද cartoon හරි ෂෝක් ඒක නිසා බලන්න කියලා කියනෝනේ සමහරක් කට්ටිය cartoon බලන්න හොඳ නැහැ ඕනම නම් දවසට පොඩ්ඩක් විනාඩි 10ක් 15කට වඩා බලන්න එපා හරිද ඊළඟට why don't you wear a mask අයියෝ මාස්ක් එකක් දාන්න නැත්තේ මේ කොරෝනා ගැන මේ කියන මෙච්චර Why don't you read in books? මෙන්න තව එකක් ඔය වගේම මේ දවස්වල මෙන්න එලියා ගන්න තුනම why don't you use a sanitizer Sanitizer. ඔව් මොකද්ද මේ අහන්නේ why don't you use a sanitizer එයා sanitizer එකක් use කරන්නේ නැත්තේ නේද අපි අහනෝනේ මෙහෙම නේද ඉතින් මේ වගේ ප්‍රශ්න ටිකක් ඔයගොල්ලන්ට දැන් හදා ගන්න පුළුවන් නේ ඉබේම හරි ලේසියිනේ why don't you කිව්වා ඊට පස්සේ මේ වගේ verb එකක් දැම්මා ඉතුරු ටික ලියුවා oh why don't you wash your hands why don't you wash your hands අයියා අත් සෝදන්නේ නැත්තේ ඒ දවස්වල නිතරම කියනවානේ right right අන්න ඒ විදිහට පුළුවන් නේද දැන් මම අහන්නද මේ එක එක කෙනා අහන්නද හොඳයිද අහන්නද right අපි අහමු බලන්න පළවෙනි ආ මම දෙතුන් දෙනෙක්ගෙන් අහන්නම් හොඳේ නැත්තම් වෙලාව යනෝනේ අපි අහමු බලන්න මුලින්ම සසිඳු කියන්න බෑ වාක්‍යයක් කියන්න තනියෙන් හදලා හරි අප්පුතා What don't you ඔව් what don't you what නේ පුතේ why don't you what don't you ඔව් හරි hand why hand don't wash? you wash your hands අයියා අත් සෝදන්නේ නැත්තේ right අපි ඊළඟට අහමු කේෂාන් කියන්න පුතේ කේෂාන් හරි අප් ඔව් සර් කියන්න පුතේ වාක්‍යයක් කියන්න why don't you දාලා Why don't you ඔව් cartoon? why don't you watch cartoons why don't you watch cartoon එක cartoon බලන්නේ නැත්තේ හරි දුලත් දී කියන්නේ ඉක්මනට එකක් Why don't you ඔව් use a sanitizer? why don't you use a sanitizer या sanitizer එකක් පාවිච්චි කරන්නේ right I would like to ask from Malshan can you hear me Malshan right Chetana කියන පුතේ එක Why don't you read books? why don't you read books අයියා පොත් කියවන්නේ නැත්තේ right last one from Senudi කියන එක Why don't you watching YouTube video? watching there why don't you watch why don't you watch YouTube අයියා YouTube බලන්නේ නැත්තේ right Sir, I එහෙනම් දැන් can- right කියන්න පුතේ තව චල්නේ කියන එක why don't you join a Zoom meeting why don't you join the Zoom meeting අයියා Zoom meeting එකට join වෙන්නේ නැත්තේ right good තව ඉන්නවද කැමති දරුවෝ කියන්න ඉක්මනට කියන්න පුතේ Why don't you get a vaccine? why don't you get the vaccine very good හරි හොඳයි අන්න ඒ වගේ වෙන්න ඕන why don't you get the vaccine why don't you watch film why don't you watch films අයියා ෆිල්ම් බලන්නේ නැත්තේ හරි තව why ඉන්නවද don't you first movie කියන film කියන වචනේ තේරුම why don't you safety ඇහුනේ පුතේ
safety. safety කියන්නේ ආරක්ෂාකාරී කියන එකනේ. හරි වාක්‍යයක් කියන්න මට. Why don't you wear your safety helmet? අයියෝ ඔයාලට තියෙන ආරක්ෂාකාරී වෙන්න තියෙන helmet එක පාවිච්චි කරන්න. සමහරක් කට්ටියට ඔක්කොම helmets, boots ඔක්කොම දීලා තියෙනවා. ඒවා මොකක්වත් දාන්නේ නැහැ. ඔහේ නිකන් cap එකක් දාගෙන ඉන්නවා. Right? It is not so good. If you are given such things, you have to wear them. You have to use them. Right? Because there is always a possibility of being a victim of something. That means it may be an accident or something like that, because our lives are just like uncertain. අපේ ජීවිත හරි අවිනිශ්චිතයිනේ. මේ ඉහළ ගන්න උස්ම රැල්ල පල්ලෙහාට දානකොට මොනවා වෙයිද කියන්න බෑ. ඉච්ඡයට අවිනිශ්චිතයි. ඉතින් ඒ වගේ නිසා අනුතුරු වෙන්න තියෙන සම්භාවිතයත් වැඩි. ඒක නිසා ඔය safety boots, safety helmets ඔවා තියුණාට කට්ටිය දාන්නේ. Right? They must wear them because there's always a possibility of being a victim of such an accident. ඒ වගේ accident එකකින් මොකක් හරි අනතුරක් වෙන්න තියෙන සම්භාවිතය වැඩි. Right? Then we can ask from them, why don't you wear your safety helmet? Why don't you wear your safety boots? Like that, you can ask questions. For asking such questions, these sentence patterns may be very useful for you. So practice them with your everyday activities. Then you can use them very easily. ඔයගොල්ලෝ මේවා පාවිච්චි කරන්න කතාවේදී ඔයගොල්ලන්ට මේවා ඉතාම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. Right? I think Eating. sorry brother. Why don't you eat it food? Up early in the morning. Why don't Why- you get up early in the morning? Right, good. And Why don't you? Why don't you love teachers? why don't you love teachers? ඇයි ඔයගොල්ලෝ ගුරුවරුන්ට ආදරය කරන්නේ නැත්තේ? ගුරුවරුන්ට කැමති නැත්තේ? අන්න ඒ වගේ. Right. You can create or you can make so many questions using this sentence pattern and make more sentences on your own. තනියෙන් හදාගන්න පුතේ. Practice කරන්න. They will be very useful for you. අද කරපු දේවල් තේරිච්ච නැති දරුවෝ ඉන්නවාද උස්සන්? අද කරපු දේවල් තේරුන්නේ නැහැ. අවංකව කියන්නේ එක දරුවෙක්ට මම ඔන්න අහපු දරුවට කියලා දුන්නා. ඒ වගේ කියලා දෙනවා. Then the silence tells me that you don't have any question. මේ නිශ්ශබ්දතාවය මට පේන්නේ ඔයගොල්ලන්ට ප්‍රශ්න නැහැ. So the time is up. Let's stop our class for today. So thank you very much for being with me. Have a nice time. Good night to all of you. See you. Bye brother. එහෙනම් අපි පන්තිය නවත්තනවා. සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා. Right. Good night to all of you. Bye. Bye. Good night. Good night, sir. Stay safe, sir. Ella. Okay, thank you. Thank you, Buta. Bye. Good night, sir. Thank you Good for night. teaching. Stay safe, Okay, sir. good night, Sir. Good night. Good night. Good night.